පැතිකඩ. සුබ උදෑසනක්. ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග 1931 දී ලංකාවට සර්වජන ඡන්ද අයිතිය හිමි වුණා. අපි මේ නිමා කරන්නේ 2020 අවුරුද්ද. 2021 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හිමි වෙලා අවුරුදු 90ක්. ප්‍රජාතන්ත්‍රවාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය, මහා මැතිවරණ මේ අත්දැකීම් සම්බන්ධයෙන් ආසියානු කලාපයේ පමණක් නොවේ මුළු ලෝකෙමත් ලංකාව ප්‍රමුඛ රටක්. ඒ නිසාම ඉදිරි මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමයක අත්දැකීම් තුළින් අපි ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්නට පැතිකඩ වැඩසටහනට අපි ඉතාමත්ම ගෞරවයෙන් අද ආරාධනා කළා මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මැතිතුමාට. සුබ උදෑසනක් පුංචිහේවා මැතිතුමනි. සුබ උදෑසනක්. මුලින්ම අපේ සුබ පැතුම් පිළිගන්න ඔබේ නව තනතුරට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැටියට. බොහොම ස්තුතියි. පුංචිහේවා මැතිතුමනි, ඔබ මානව හිමිකම් ශාස්ත්‍රයේ පළපුරුදු අත්දැකීම් තියෙන කෙනෙක්. ඡන්ද අයිතිය හිමිකමක්, ඡන්දය අයිතිවාසිකමක්. ඔබේ අත්දැකීමුත් එක්ක අපි අවුරුදු 90ක සර්වජන ඡන්ද බලය හිමිකමත් එක්ක අයිතිවාසිකම් පිළිබඳ කාරණාත් එකතු කරගෙන ඉදිරියට මැතිවරණ සහ මැතිවරණ සඳහා සහභාගී වීමට ඡන්ද බලය පාවිච්චි කිරීමට අපිට තියෙන අයිතිය ඉස්සරහට ගෙනියන්න ඔබ කොයි වගේ ප්‍රවේශයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව්. දැන් ඕනම ලෝකේ වඩාම පිළිගත් ක්‍රමවේදය හැටියට දැනට සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒතර ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම කාරණේ හැටියට එන්නේ ඒ මහජනතාවට තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න, තමන්ගේ අරමුණු අභිලාෂ, තමන්ගේ අදහස් අනුව තීරණ ගැනීමේ ක්‍රියාවලියට හවුල් වෙන්න සක්‍රිය සහභාගී වෙන්න අවස්ථාව තිබීම. ඒතර ඒ අනුව ඒ අවස්ථාව අද සලකසලා තියෙන්නේ මේ ඡන්ද බලය කියන එකෙන් තමයි. මොකද ඔක්කොටම රැස් වෙලා තීන්දුව ගන්න බැරි නිසා තමන්ගේ නියෝජිතව හරහා තමයි තීන්දුව ගන්න. ඒතකොට නියෝජිත හරහා තීන්දුව ගැනීමේ ක්‍රියාවලිය එන්නේ ඡන්ද බලය. ඒතකොට තමන්ගේ හෘද සාක්ෂිය තමයි, තමන් කැමැත්ත තමයි ඡන්දය කියලා ප්‍රකාශ කරන්නේ. ඒතකොට මේ තමන්ගේ කැමැත්ත කියන එක අද අපේ නීතියෙත් පිළි අරන් තියෙනවා, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් පිළි අරන් තියෙනවා. ඒක ජාත්‍යන්තරවත් පිළි අරන් තියෙනවා. ඒක ජනතාවගේ ඒක පරමාධිපත්‍ය අයිතිය කියලා. එතකොට මැතිවරණ ක්‍රියාවලියක් කරහා ක්‍රියාත්මක වෙන්නේ මහජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය. ඔවුන්ගේ හෘද සාක්ෂියේ නිදහස තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට ක්‍රියාත්මක කරනකොට ඒක ඒ ආකාරයෙන් නිවැරදිව ප්‍රකාශ වෙන්න ඉඩ තියෙන්න ඕන. ඒ හෘද සාක්ෂියේ නිදහස සල්ලි වලට විකෘති වෙනවා නම්, යම් ප්‍රතිලාභ සඳහා විකෘති වෙනවා නම්, බලය නිසා විකෘති වෙනවා නම්, වෙනත් ආකාරයෙන් බලහත්කාරය, ප්‍රචණ්ඩත්වය මගින් ඒක විකෘති කරනවා. එතන නිදහස් සහ සාධාරණ ඡන්දයක් නැහැ. ඒක නිසා ඒක ඒ ආකාරයෙන් ලබා දෙන්න මේ පවතින අපේ නීතියේ සමහර කාරණා තියෙන ශක්තිමත් කරන්න. සමහර දේවල් තියෙනවා ඒ පිළිබඳව යම් සංශෝධනයක් ඇති කරන්න. ඉතින් ඒ කාරණා පිළිබඳව අවධානය කොමිසම යොමු කරලා නිදහස් සහ සාධාරණ කියන වචන විතරක් නෙවෙයි, ඒකට අවශ්‍ය පසුබිම හා ඒක ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන ආකාරයේ මැතිවරණ ක්‍රියාවලියක් ගැන බලාපොරොත්තු තමයි. ඒක ක්‍රියාවට නැගීමේ ක්‍රියාදාමයේ පිවිසීමට තමයි අලුත් මැතිවරණ කොමිසමේ බලාපොරොත්තු. ඔබතුමා නීති උපදේශක වෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුතුරුව පත් කරපු මැතිවරණ කොමිසමේ. හැබැයි ඔබ සභාපති වෙන්නේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පත් කරපු මැතිවරණ කොමිසමේ. මේ දෙක අතර වෙනස්කම් තියනවද? තියෙනවනම් මොනවද? කොමිෂන් දෙක අතර වෙනස්කම් මූලිකවම තියෙන මේ කොමිෂන් පත් කිරීමේ ක්‍රමවේදය යම් වෙනසකට භාජනය වුණා. දැන් මුලින් පත් කර ව්‍යවස්ථාදායක සභාවක් තිබුණා. ඒ ව්‍යවස්ථාදායක සභාවේ පාර්ලිමේන්තු නියෝජනය වගේම සිවිල් නියෝජිත 3 දෙනෙකුත් හිටියා. ඔවුන් විසින් තමයි ඒ පත් කිරීම නිර්දේශ කරලා ජනාධිපතිවරයාට එවම ජනාධිපතිවරයා පත් කිරීම කරනවා. දැන් ඒක යම් වෙනසකට භාජනය වෙලා දැන් තියෙන්නේ ජනාධිපතිතුමා විසින් යම්
නම් නිර්දේශය සඳහා නිරීක්ෂණ සඳහා පාර්ලිමේන්තු සභාවට යවනවා. මේ පාර්ලිමේන්තු සභාවේ අග්‍රාමාත්‍යතුමා, විපක්ෂ නායකතුමා, කතානායකතුමා, ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ නියෝජිතයෙක් හා විපක්ෂ නායකතුමා නියෝජිතයෙක් ඉන්නවා. ඒ අයගේ නිරීක්ෂණ සලකා බලලා එතකොට ඊට අමතරව දේශපාලන පක්ෂ නායකයන්ටත් පුළුවන් තමන්ගේ යම් යෝජනායකට ඉදිරිපත් කරන්න. ඒතර ඒවත් ඔක්කොම එක තමයි ජනාධිපතිතුමාට එවන්නේ. ඒ අනුව ජනාධිපතිතුමා ඒවා සලකලා බලලා පත් කිරීම කරනවා. දැන් එතකොට ඒ ක්‍රමවේදයේ දෙකේ යම් වෙනසක් තියෙනවා. දෙවනුව දැන් ඉස්සරලා තිබුණේ කොමිෂන් සභාවේ සමාජිකයෝ 3 දෙනයි. අනිත් එක 3 දෙනාම එන්න ඕන රැස්වීමක් තියන්න. මොකද ඒකේ තිබුණ ඝන පූර්ණේ 3ක් එන්න ඕනේ කියලා. ඉතින් එක්කෙනෙක් අසනීප වුණත් තියන්න බෑ. ඒ වගේ අඩුපාඩු ගන්නවා. 20 දැන් මේක 5 දෙනෙක් කරපු නිසා එතකොට 3 දෙනෙකුගේ ඝන පූර්ණේ කියන එක දැන් ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට තවත් කාරණයක් තියෙනවා. දැන් විධාන නිකුත් කිරීමේ බලය තිබුණා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව. ඒක දැනුත් 20 තියෙනවා. ඊළඟට මාධ්‍ය උපමාන නිකුත් කිරීමේ බලය තිබුණා 19 වෙනි සංශෝධනයේ. ඒක හැබැයි සීමා වෙලා තිබුණා රාජ්‍ය මාධ්‍ය විතරයි. දැන් මේවර ඒක පෞද්ගලික මාධ්‍ය ජාලාවලට පවා ඒක යොදන්න පුළුවන් විදියට සංශෝධනය වෙලා තියෙනවා. ඔබතුමා මතු කරන්නේ ඔබතුමා ස්පර්ශ කරන්නේ වැදගත් කාරණයක්. 2015 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පස්සේ මැතිවරණ සමයක රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමිසම ලබා දෙන විධානයන් නියමයන් අනුව කටයුතු කරන්නේ නැත්නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය රාජ්‍ය දේපල අවභාවිත වෙනවා නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ බලය මැතිවරණ කොමිසමට හිමි වෙනවා. දැන් අපි 2015 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පස්සේ දැක්කා 2015 මහා මැතිවරණය, ඊට පස්සේ ආපු පළාත් පාලන මැතිවරණය, ඊට පස්සේ ජනාධිපතිවරණය, ඊට පස්සේ නැවත 2020 මහා මැතිවරණය. මේ මැතිවරණ තුලදී මහජන දේපල අවභාවිතය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම තමන්ට තිබිච්ච බලතල එක්ක කී දෙනෙකුට කොච්චර රාජ්‍ය නිලධාරීන් පිරිසකට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කළා තියෙනවද? දැන් මේකේ අපි බලගමු මේ දැන් නීතියක් තිබුණට ඒ නීතියෙන් තියෙන බලය දඬුවම් කිරීමට වඩා ඒක වැළැක්වීමේ ක්‍රියාදාමය ඒකෙන් අපේක්ෂා කරන්නේ. එතකොට දැන් මේක නිසා මේක තියෙනවා එහෙම කරනකොටම ඒක වළක්වන්න තහනමක් යවන්න පුළුවන්. ඒක වළක්වන්නේ කියලා නියමයක් කරන්න පුළුවන්. ඒක නිසා පහුගිය ඡන්දවලදී එහෙම කරන්න ගිහපු ගොඩාක් දේවල් ආපු කරපු දේවල් 5%ක්වත් නැහැ. 95%ක් විතර කරන්න ගිහිපු දේවල් නවලක්වන්න අපිට පුළුවන්කම ලැබුණා. එහෙනම් අපේ නියෝගය යගුවම ඒ නියෝගේ දාලා මොකද ඒ නියෝගේ තියෙනවා ඒ නියෝගය ක්‍රියාත්මක නොකළොත් දඬුවමක් නියම කරලා තියෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන්. සමහරවිට නීතිය පොඩ්ඩක් මතක් කරන්න එක වටිනවා. මොකද මේ මැතිවරණ නීතියේ ටිකක් ලොකු දඬුවමක් නියම කරලා තියෙන්නේ. ලොකු දඬුවමක් කියන්නේ සාමාන්‍ය මැතිවරණ නීතිය යටතේ ජනාධිපති වෙන්න පනතේත් පාර්ලිමේන්තු පනතේත් පළාත් සභා පනතේත් මේ පළාත් පාලන ආයතන ඡන්ද පනතේත් තියෙන්නේ බොහොම වැරදිවලට මාස 6ක හිර දඬුවමක්. එතකොට රුපියල් 100ක දඩයක් වගේ ඒවා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් මේකේ තියෙනවා ඒ විධානයක් කඩ කිරීම අර පාර්ලිමේන්තු පනතේ වගන්තියක් කඩ කිරීමටත් වඩා බරපතල සලකලා රුපියල් ලක්ෂයක දඩයකුත් අවුරුදු 3ක හිර දඬුවමකුත් දෙන්න පුළුවන්. බරපතල දඬුවමක් යෝජනා කරලා තියෙන්නේ. ශාල දඬුවමක් ඉතින් එක පැත්තකින් බැලුවම ඒක ටිකක් ගැටලු සහගතයි. මොකද දැන් අපේ සාමාන්‍ය අපරාධ වර්ධකට වුණත් තියෙන දඬුවමත් එක්ක සාපේක්ෂව බලනකොට එහෙම දඬුවමක් රාජ්‍ය නිලධාරියෙක් වුණ යම්කිසි දේපලක් අවභාවිතා කරා කියමු. අපි તો වාහනයක් ඔන්න පාවිච්චි කර මැතිවරණ කඩු සඳහා. එක දවසයි. ඒතොර ඒකට අපි දෙනවා අවුරුදු 3ක හිර දඬුවමකුත් රුපියල් ලක්ෂයක දඩයකුත්. නමුත් ඊට වඩා වැඩි සමහර වැරදි කරත් මැතිවරණ වැරදි යටතේ ඒ වගේ ප්‍රමාණ දඬුවම් නැහැ. ඒක නිසා මේක මේ දඬුවම් ප්‍රමාණය පිළිබඳ දඬුවමක් තියෙන්න ඕන. යම් ගැටලු සහගත තත්ත්වයකුත් තියෙන බවත් අපි අවබෝධ කරගෙන ඉන්නවා. ඔබතුමා කිව්වා හරි. බොහෝ දෙනෙක් අවවාද කරාම වරද්ද මතු කළා පෙන්නලා දුන්නාම පස්සට යනවා. ඒත් පහුගිය අවුරුදු 5ම
මේ රාජ්‍ය නිලධාරීන් මැතිවරණ සමයක රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අපි නඩු පවරන්න පුළුවන් දේවල් මතු නොවෙච්ච එක ඒ තැනට නොගිය එක ටිකක් විශ්මයක් නේද බැලුවහම එහෙමම අපට සමහර කාරණා තියෙන ඊට පස්සේ පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අපි කාරණා කීපයක් ගැන. මේ සමහර ඒවා තාමත් පොලිසිය පරීක්ෂණ මොකද දැන් ඒක අර අනිත් සාමාන්‍ය වැරදි වලට වඩා දැන් මේකෙදිත් අර අපරාධ වරදක් හැටියට යනකොට ඒක ඔප්පු කරන්න ඕනනේ සාධාරණ සැකයකින් තොරව. ඒතර ඒ සඳහා අදාළ ලියවිලි අදාළ කරුණු සාක්ෂි හොයලා පොලිසිය විමර්ශන කරලා තමයි ඒක කරන්නේ. ඉතින් දෙක තුනක් තියෙනවා දැවන්නරම මම මේ පොලිස් පරීක්ෂණ පවත්වාගෙන යනවා. සභාපතිතුමනි මේ වගේ මොහොතක ඒ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න නීතිපතිවරයාගේ අවසරය ලැබෙන්න ඕනද පොලිසියට? නෑ. මූලික කාරණා කරන්න පොලිසියට නීතිපතිවරයා අනුමැතිය අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ අය මොකක් හරි කරනවා නම් අත්අඩංගුවට කොට ගන්න නැත්නම් ඒව වලක් නවත්තන්න තහනමට ගන්න සීස් කරන්න ඒකට නීතිපති අනුමැතියක් අවශ්‍ය නැහැ. පැහැදිලි. නමුත් නඩු පවරන්න තියෙන්න ඕනද නීතිපතිවරයාගේ අවසරය මේ වගේ මොහොතක? නඩු පවරන්න අනුමැතිය ඕනේ. නඩු පවරන්න කියන්නේ අධිකරණ ඉදිරිපත් කරන්න පුළුවන්. විවාර්තාවකින් අධිකරණ ඉදිරිපත් කරන්න බාධාවකුත් නැහැ. හැබැයි අධිකරණ ඉදිරිපත් කරන් පස්සේ නඩුව පවත්වාගෙන යන්න නීතිපති අනුමැතිය අවශ්‍යයි. ඔබතුමා මැතිවරණ නීතිය පිළිබඳ හොඳට අවබෝධය තියෙන කෙනෙක්. මැතිවරණ කොමිසමේ නීති උපදේශක හැටියටත් සභාපති තනතුරට පත් වෙන්න පෙර කටයුතු කළා. සභාපතිතුමනි දැන් නීතිපතිවරයාගේ අනුමැතිය එක්ක මේ නඩු දාන කාරණය මේක ටිකක් පස්සට අදින ස්වරූපයක් එනව නේද? මොකද මේ ආණ්ඩුව රජය මේවා ලංකාවේ ඔක්කොම ටිකක් එකට ගැට ගැහිලා තියෙන්නේ. එතකොට මේ කටයුතු වඩා මැතිවරණ නීතිය වඩාත් හොඳින් ක්‍රියාත්මක කර ගැනීම සඳහා යම් නීතිමය සංශෝධන කරගන්නට අපි අවධානය යොමු කරන එක මේ මොහොතේ වටිනව නේද? ඒක යම් ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ මැතිවරණ නීතිවල තියෙන බොහෝ වැරදි වලටත් නීතිපතිවරයා අනුමැතිය අවශ්‍යයි. පොඩි වැරදිකට පවා. නමුත් මේකෙදි කියන එක කාරණෙත් එක්ක අපි එකඟ වෙන්න පුළුවන්. මොකද දැන් අපි ඉල්ලලා තියෙන අපි සංශෝධනය කරන්න ඉල්ලුවා පහුගිය ආණ්ඩු කාලෙදී මේ වගේ වැරදි වලට නඩු පැවරීමේ බලය මැතිවරණ කොමිසමේ යම් ඉහළ මට්ටමක නිලධාරීන්ට පවරන්න කියලා බලය දෙන්න කියලා. දැන් සුරාබද්දුවේ සුරාබද්දුවේ වන සංරක්ෂණයේ වන සංරක්ෂණ දාන්න පුළුවන්. ඒ වගේ මේ මැතිවරණ වරදා සම්බන්ධයෙන් නඩු පැවරීමේ බලය අපිට දෙන්න කියලා අපි කැබිනට් පේපර් එකක් දාලා ඔක්කොම කරා පහුගිය ආණ්ඩු කාලේ. මොකද ඉතින් ඒක ක්‍රියාත්මකුත් නැහැ. ඒක ප්‍රතික්ෂේප වුණා. ප්‍රතික්ෂේප දෙන්න බැරි කියලා. ඉතින් නමුත් දැනුත් ආපහුත් අපි උත්සාහ කරනවා ඒ ක්‍රියාමාර්ගය යන්න. එහෙම ගියොත් එතකොට අපිට නීතිපති අනුමැතිය කියන ප්‍රශ්නයක් නැහැ. අපිට ඍජුවම මේ නඩු පැවරීම කටයුතු කරන්න පුළුවන්. ඒක වඩා මේ වළක්වා ගැනීමේ ක්‍රියාදාමයේ පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන් කියන අදහසක කොමිසමාවක් තියෙනවා. ඉදිරියට එන මැතිවරණ මොනවද? පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ මේ මොහොතේ සංවාදයක් තියෙනවා. ඒත් නිශ්චිත නැහැ. අපි මේ කරුණු පිළිබඳව වැඩිදුර සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව. ඇතිකඩ ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචේවා මැතිතුමා. පුංචේවා මැතිතුමනි, ඔබ හිතන විදියට ඔබේ සභාපතිත්වයෙන් මැතිවරණ කොමිසමට මුලින්ම පවත්වන්නට සිද්ධ වෙන මුලින්ම පවත්වන්නට යෙදෙන මැතිවරණය මොකක් වෙයිද? අපි විශ්වාස කරනවා පළාත් සභාව කියලා. ඒත් ඒක අපිට ඒක හරියට නිගමනය කරන්න බෑ. එහෙම නැති වුණොත් මොකද ලබන අවුරුද්දේ නෙවෙයි 22 පළාත් පාලන මැතිවරණ නම් අනිවාර්යයෙන්ම තියන්න යනවා. සභාපතිතුමනි, පළාත් සභා ඡන්දේ ඇයි අපිට තියාගන්න බැරි? ඔව්, පළාත් සභා ඡන්දයේ පිළිබඳ ගැටලුව මතුවලා තියෙන්නේ. දැන් පළාත් සභාවේ තිබුණා 1988 අංකතේ කියන පළාත් සභා ඡන්දෙ මිසි පනතක්. ඊට පස්සේ මේ පනත මේ ඡන්ද ක්‍රමයට එක්ක සංශෝධනය කරන්න ඕනේ. ඒ අතර තියෙන්නේ සමානුපාතික ක්‍රමය හා මේ මනාප ක්‍රමය. මේක කොට්ටා සහ සමානුපාතික ක්‍රම දෙකම නියෝජනය වීම වඩා සුදුසුය කියලා ඒ අනුව 150ක් කොට්ටාස වලින් 150ක් සමානුපාතික ක්‍රමෙන් එන විදිහට මේ
ඉන්න දැනට ඉන්න മന്ത്രി සංඛ්‍යාව වැඩි වෙන්නේ නැහැ පළාත් පාලනය වගේ. කියලා ඒ වගේ සීමා නිර්ණයක් කරලා ඒ ඡන්දේ තියන්න අලුත් පනතක් ගෙනාවා. 2017 අංක 17 කියලා. ඒ පනත යටතේ දැන් මේ ඡන්දේ තියන්න ඒ හරිගස්සලා පාර්ලිමේන්තුවට පනත ඉදිරිපත් කරාම අපට පළවෙනි අවස්ථාවට දකින්න ලැබුණේ ඉදිරිපත් කරපු අමාත්‍යවරයාත් ඒකට විරුද්ධව ඡන්දෙ දුන්නා. ඉතින් දැන් ඒතර පනත මේ ඒ ක්‍රමවේදය ප්‍රතික්ෂේප වුණා. එතකොට ක්‍රමවේදය ප්‍රතික්ෂේප වුණාම තියෙන ඊළඟ ක්‍රමය තමයි ඒකට කතානායකතුමා විසින් පත් කරන කමිටුව අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වෙනි කමිටුවක් පත් කරනවා. ඒතර ඒ කමිටුවක් කීම තමයි මාස දෙකක් ඇතුළත වාර්තාව දෙනකොට. ඒතර එවකට හිටිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පස්වෙනි කමිටුවක් පත් කරා. මාස දෙකක් ගිහිල්ලත් වාර්තාව නැහැ. දැන් එතකොට වාර්තාව නැතුව මේක ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වාර්තාව ආවනම් ඒ වාර්තාව සම්මත කරන්න පාර්ලිමේන්තුවෙන් නැත්නම් සංශෝධන ඇතුව කරන්න එහෙනම් ඒ අනුව නැවත ඒ සමාලෝචන වාර්තාව අනුව පනත ක්‍රියාත්මක කරන්න තිබුණා. එතකොට දැන් ප්‍රශ්නයක් ආවා මේක ගියා ශ්‍රේෂ්ඨාධිකරණයටත් දැන් තියන්නේ කොහමද? පරණ පනත යටතේ තියන්න බෑ අලුත් පනතක් තියෙනවා. අලුත් පනත යටතේ තියන්න බෑ සීමා නිර්ණය කරලා මේක සකස් කරලා ඉවර කරලා නැහැ. දැන් මේ ගැටලුව තමයි දැනට තියෙන්නේ. ඒතර මේක තියෙනවා නම් කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එක්ක අපි අර අලුත් පනත අරගෙන කියන්න අලුතෙන් සීමා නිර්ණය තියලා සමාලෝචනය කරලා ඒක ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඉතින් ඒ සඳහා සෑහෙන කාලයක් ගත වෙන්න පුළුවන්. දවස් ඈන. එහෙම නැත්තම් ඉක්මනින් තියාගන්නම අවශ්‍ය නම් පළාත් සභා ක්‍රියාත්මක අනිත් එක තව එකක් කියනවා මේ පළාත් සභා නැහැ කියන පළාත් සභා තියෙනවා. ඔබ නිවැරදි පැහැදිලිවම තියෙනවා. පළාත් සභා දැනට ක්‍රියාත්මකයි. පළාත් සභා ක්‍රියාත්මක නැහැ කියලා කිව්වට රාජ්‍ය නිලධාරී තන්ත්‍රයත් ආණ්ඩුකාරවරුත් පළාත් සභා ලස්සනට ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙන් දිහාවෙන් බැලුවොත් හරිම අවලස්සනයි. මොකද මහජන නියෝජිතයෝ නැතුවයි මේ ආයතන ක්‍රියාත්මක වෙන්නේ. හරියට ඒ අදහස සම්පූර්ණයෙන්ම කොමිෂන් සභාවත් දරනවා. ඒ කියන්නේ මහජන පාලනය නියෝජිතයෝ කොච්චර නරක වුණත් ඒ පාලනයට වඩා නිලධාරී පාලනය අශෝභනයි කියන එක තමයි කොමිෂන් සභාවේ අදහස. සභාපතිතුමනි සීමා නිර්ණය නේද දැන් එතකොට මෙතනට ගැටලුව හැටියට මතුවුනේ. මගේ මතකේ නිවැරදි නම් සුමන්දිරන් මන්ත්‍රීවරයා ඒ අවස්ථාවේ ගෙනාවා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්. ඔහු යෝජනා කළා පළාත් සභා පැවැත්වීම සඳහා ඉදිරිපත් කර 2017 අංක 2 දරන පනත ක්‍රියාත්මක කිරීමේ දාතම දිනය ඉස්සරහට ගෙනියන්නේ ඒ තුලින් පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම සඳහා යම් ක්‍රමාවලියක් ගොඩනගා ගන්නට පුළුවන්ය, බයිපාස් එකක් ගොඩනගා ගන්නට පුළුවන්ය කියන යෝජනාවක් ගෙනාවා. මේක දිහා බලන්න හොඳ නැද්ද? ඒක තමයි මාත් මේ කියන්න අස්සකල අතරමැදදී නතර වුණේ. දැන් ඒක එක එහෙම නැත්තම් පුළුවන් ඒකෙම කරයි කියන්න මේ පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනතොරු පරණ පනත වළංගුයි කියලා අරකට වගන්තියක් එකතු කරන්න. ඉතින් මේ දෙකෙන් එකක් කරන්න පුළුවන්. ඒතර මේ දෙකෙන් එකක් කරොත් එතකොට අර පරණ ක්‍රමයේ 88 අංක 2 අනුව මැතිවරණ තැබීමේ හැකියාව වෙනවා. ඒතර පාර්ලිමේන්තුව එක සම්මත කරලා ඒ වගන්තිය අතුලත් කරලා දුන්නොත් කොමිසම සූදානම් ඒ දීලා මාස දෙකක් දෙකමාරක් ඇතුළත ඡන්දය පවත්වන්න. සර්වජන ඡන්ද බලයේ අවුරුදු 90ක අත්දැකීම් එක්ක අපි ඉස්සරහටයි යන්න ඕන. තාක්ෂණය එකතු කරගත යුතුයි. ඡන්දය දීම මගහැරෙන පිරිස අඩු කරගත යුතුයි. මේ සම්බන්ධයෙන් අපි කොහොමද කටයුතු කරන්නේ? උදාහරණයක් හැටියට සභාපතිතුමනි දැන් ලංකාවේ පිට සේවය කරනවා, රැකියා කරනවා විශාල පිරිසක්. ලක්ෂ 15ක වගේ පිරිසක් කියලා ඇතැම් සංඛ්‍යා ලේඛනවල කියනවා. ඔවුන්ට ඡන්දය දීමට තියෙන අවකාශය ඉතාමත්ම අඩුයි. අනිත් පැත්තෙන් අපි වගේ මාධ්‍ය වෘත්තිකයෝ වගේ අය ඡන්ද දාන්න තියෙන අවස්ථා සීමිත වෙනවා. මේ තත්ත්වය අපිට පස්සේ සර්වජන ඡන්ද අයිතිය මැතිවරණ ක්‍රමය එකතු කරගත්ත වැළඳගත්ත රටවල් මේවයින් ඉස්සරහට ගිහිල්ලා ඇඩ්වාන්ස් වෝටිං කලින් ඡන්දය ප්‍රකාශ කිරීම ඔවුන් නව තාක්ෂණයත් පාවිච්චි කරගෙන වඩා සාර්ථකව කරනවා. අපි දැක්කා පහුගිය දවස්වල ඇමරිකානු ජනාධිපතිවරණයේදී COVID-19 අභියෝගයත් එක්ක විශාල වශයෙන් පාවිච්චි කරනවා.
දැන් මේ කාරණා එකතු කරගෙන අපිට ඉස්සරහට ඉඩක් නැද්ද ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය වඩා පුළුල් කරගැනීමේ මේ හිමිකම වඩා ප්‍රායෝගික කරගැනීමේ දිශාවකට ගමන් කරන්න. ඇත්තට පුළුවන්. මොකද දැන් යා යුතුයි. මොකද දැන් අපේ මේ ඡන්ද ක්‍රමය තුළ විශාල ප්‍රමාණයක් මේකෙන් බැහැර කරලා තියෙනවා. විදේශගතව ඉන්න මිලියන 2ක විතර පිරිසක්. එතකොට මාධ්‍ය ඔබ මාල්ල කිව්වා වගේ. එතකොට සමහර දේශපාලන පක්ෂවල ප්‍රධාන ක්‍රියාකාරී ඒ පක්ෂවල ඊළඟට ඒගොල්ලන්ට එදාට වෙන වෙන විශාල වැඩ කොටස් කරන්න තියෙනවා. ඒ වගේම මේ බන්ධනාගාරගතව ඉන්න රක්ෂිත බන්ධනාගාරගත සිරකරුවා රෝහල් වල දහස් ගණක් ඉන්න රෝහල්. දැන් මේ අයත් මේකට ඊළඟට විශේෂ අවශ්‍යතා ඇතියට වැඩි පහසුකම් දෙන්න ඕනේ මේක. දැන් මේ පළ සම්බන්ධයෙන් කොමිසම සභාව අවධානය යොමු වෙලා තියෙනවා. ඒතර මේක අපිට පුළුවන් ඒ විතරක් නෙවෙයි. දැන් අත්‍යවශ්‍ය සේවා කරන සෞඛ්‍ය කියන්නේ ඉතින් අපේ රටේ ප්‍රධානම අත්‍යවශ්‍ය සේවා කරන වෛද්‍යවරු, හෙදියෝ, උපස්ථායකයෝ ඒ අයට තැපල ඡන්දියවත් නැහැ. අපේ මේ නීති ක්‍රමය යටතේ. ඒතර මේ සඳහා ගාමන්ට් වල ඉන්න අය අපේ අතරම රෙගුලාසි තිබුණාට ප්‍රායෝගිකව ඇඟලුම් ශාස්ත්‍රයේ වැඩ කරන කාන්තාවන්ට තරුණියන්ට ඔය ඡන්දය පාවිච්චි කරන්න යන්න තියෙන අවස්ථාව ඉතාම සීමිත බව අපි දැකලා තියෙනවා. ඒක නිසා මේ අය ආවරණය වෙන විදියට මේ ඇඩ්වාන්ස් වෝටින් කියන එක කියන්නේ පූර්ව ඡන්ද පොළවල් තියලා ඒ අයගේ ඊට පෙර ඡන්දය පාවිච්චි කරන්න අවස්ථාව ලබා දෙන ක්‍රමවේදයක් ගැන අපි දැනටත් යෝජනා කරලා දැනට ඒ සම්බන්ධයෙන් නීති කෙටුම්පත් කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒවා පාර්ලිමේන්තුවේ දැන් තීරණකාරක සභාවක් යොමු කරන්න අපි ඉල්ලලා තියෙනවා. ඒ අනුව දැන් පත් කරනවායි කියලා අග්‍රාමාත්‍යතුමා පොරොන්දු වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ නම් කරලායි කියලා අපිට දැනගන්න තියෙන්නේ. ඒතර ඒ අය ජනවාරි මාසෙක වැඩ පටන් ගත්තම ඒ අයට ඉදිරිපත් කරලා ඊට මෙහා තීරණකාරක සභාවකට යන්නේ නැතුවම කරන්න පුළුවන් සමහර ඒවා තියෙනවා. ඒවා ඒ අදාළ අංශ වලට යොමු කරලා මේ සංශෝධන ඉදිරියට ගෙනියන්න කොමිසම සභාව බලාපොරොත්තු වෙනවා. සභාපතිතුමනි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ മന്ത്രിවරු 225යි. හැමදෙනාම ජනතාවගේ නියෝජිතයෝ. ඒ නිසාම ඒ නියෝජිතයෝ පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම තහවුරු කරන්න විශේෂ විධිවිධාන යොදලා තියෙනවා. යම් മന്ത്രിවරයෙක් රක්ෂිත බන්ධනාගාරගත වෙලා හිටියත් සභාව තියෙන පාර්ලිමේන්තුව තියෙන දවසක ඔහුව රැගෙන එනවා. ඔහු නොපැමිණීම නිසා ඔහු නියෝජනය කරන පිරිසට වෙන ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් බැලුවොත් වෙන අසාධාරණය වළක්වන්න. ඒ නමුත් ලංකාවේ පාර්ලිමේන්තුවට മന്ത്രിවරු පත් කරගන්න ක්‍රියාවලිය ඇතුලේ දැන් මේ පාර්ලිමේන්තුව රැස් වෙලා මාස 3කටත් වැඩි. ඒත් අපිට තියෙන්නේ മന്ത്രിවරු 224ක පාර්ලිමේන්තුවක්නේ. ඔව් ඒක තියෙන්නේ ජාතික ලැයිස්තු පිළිබඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් ඒක නීතියේ තියෙන දෝෂයක්. දැන් අපි කොමිසමේ පහුගිය කොමිසමේත් ඔක පළවෙනි කොමිසමේ සාකච්ඡාවට ගත්ත එක. ජාතික ලැයිස්තුවට ඒ පක්ෂකෙන් හෝ කණ්ඩායමකින් හෝ නම් තිබුණම කොමිසම් සභාව ලියුමක් යවනවා සතියක් ඇතුළත මේ සඳහා කෙනෙක් නම් කරලා එවන්නේ කියලා. නුසුසු නොවන කෙනෙක් නම් කරලා එවන්නේ කියලා. ඒතොර ඒ පක්ෂ වගකීම තමයි ඒක එවන එක. නමුත් එහෙම එව්වේ නැත්තම් මොනවද කොමිසම කරන්න පුළුවන් කියන එක හිස්තැනක් තියෙන නීති. ඒක නිසා පහුගිය කාලේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්න දෙකක් අපේ ජන බල පක්ෂය ඒක නම් පහුගිය සතියේ විසඳුණා. එක්සත් ජාතික පක්ෂයනිත් ඒක තාම නම් එවල නැහැ. අපි කීපවතා දන්නලා තියෙනවා. නමුත් තාම අපට නමක් නම් කරලා එවල නැහැ. අන්න ඒක නිසා අපි ඉදිරියට යෝජනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අවස්ථාවක ඒ පක්ෂය හරි කණ්ඩායම හරි පත් කරන්නේ නැත්නම් ඒ ලැයිස්තුවේ පළවෙන්නට ඉන්න තැනත්ත හරි. එහෙම නැත්නම් වැඩිම මනාපය ගත්ත තැනත්ත හරි මොනවා හරි ක්‍රමවේදයකින් පත් කිරීමේ අවස්ථාව හරි දෙන්න කියලා නැත්නම් ඒක ලොකු අගතියක් අපි කරනවා ඒ පක්ෂයට කණ්ඩායමට ඡන්දය දෙන මහ ජනතාවට. සභාපතිතුමනි අපි මේ ජාතික ලැයිස්තුව කියන සංකල්පය දිහා බලමු. මේ ඇත්තටම ජාතික ලැයිස්තුව කියලා යෙදුමක් මැතිවරණ නීතියවත් නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් නැහැ. කොමුණත් අපි මේ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ පාවිච්චි කරනවානේ ජාතික ලැයිස්තුව කියලා. මේ ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට එනවා ඇතැම් മന്ത്രിවරු. ඔවුන් මහමැතිවරණය පවත්වන මොහොතේ කිසිම පක්ෂයකින් දිස්ත්‍රික්කයකට තරඟ කළා නැහැ. ඒ විතරක් නම් කමක් නැහැ. ඔවුන් කිසිම පක්ෂයක ජාතික ලැයිස්තුවේ ඉඳලත් නැහැ. ඒ නමුත් අවසානයේ
මන්ත්‍රීවරු හැටියට පත් වෙලා පාර්ලිමේන්තුවට එනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලුවොත් ගැටලු මතු කරනවා නේද? මේකේ ඒ පිළිබඳ ගැටලුවක් තියෙන පොඩි. මොකද මේකේ නීතිය තියෙන්නේ අපේ. දැන් ඒ කියන පක්ෂයෙන් නම් කරලා එවන්න පුළුවන් වෙන්නේ පළවෙනි අවස්ථාවේ ඒ ඉදිරිපත් කරපු අර ලයිස්තුවේ නම හෝ එහෙම නැත්නම් ඒ පක්ෂයේ විසින් වෙන පක්ෂ කෙනෙක් ඒ පක්ෂපත් කියන්න බෑ. ඒ පක්ෂයේ විසින් ඉදිරිපත් කරපු නාම යෝජනා පත්‍රයක නම තියෙන කෙනෙක්. ඒක පළවෙනි අවස්ථාව. එතකොට එහෙමපත් කරලා එයින් යම් කෙනෙක් අවිවත් වුණොත්, ඉල්ලා අසුනොත් හරි වෙනක මේකින් හරි ඕගේ දුර හිස් වුණොත් එතකොට ඒ පක්ෂයට හරි කණ්ඩායමට හරි බලය දීලා තියෙන ඕනම කෙනෙක් ගෙනල්ලා පත් කරන්න. සභාපතිතුමනි, ඔබතුමා මේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් නිසායි මම මේ ප්‍රශ්නේ අහන්නේ. දැන් පාර්ලිමේන්තු මහමැතිවරණයකදී මම ඡන්දය පාවිච්චි කරද්දී මං ඉස්සරහා ලයිස්තු දෙකක් තියෙනවා. එකක් තමයි ඒ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයෝ ඒ අය අතරින් පිරිසක් තෝරා ගන්න මගේ එකඟතාවය මම පළ කරනවා ඡන්දය භාවිත කිරීම තුළින්. ඒ එක්කම ඒ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ ජාතික ලයිස්තුවෙන් කෙනෙක් හෝ අය පත් කරන්නට මගේ එකඟතාවය හිමි වෙනවා. නමුත් දැන් මේ විදිහට මේ කිසිම ලයිස්තුවක නැති පිරිස් ඒම තුල විකෘතියක් නේද මතුවෙන්නේ? ඔව්. මගේ දැන් කොමිසම ගැන අපිට මේක ගැන නිශ්චිත සාකච්ඡා කළා නෑ. මගේ පෞද්ගලික අදහසත් ඒ අර ජාතික ලයිස්තුව හෝ නැත්නම් කුමන හෝ නාම යෝජනා පත්‍රයක නොමැති වෙනම සම්පූර්ණ බාහිර කෙනෙක් පත් කිරීම තරම් ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයකට උචිත නෑ කියලා. සභාපතිතුමනි, අවුරුදු 18 සම්පූර්ණ වෙන තරුණ තරුණියන්ව ප්‍රජාතන්ත්‍රවාදයේ අත්විඳින්න අපි දිරිගැන්විය යුතුයි. ඒ සඳහා සියල්ල කළ යුතුයි. පහුගිය කාලේ ක්‍රමාවලියක් හැදුනා ඡන්ද ලයිස්තු සකස් කරද්දී අවුරුදු 18 සම්පූර්ණ වෙලා නොතිබුණත් 18ට ආසන්න වෙමින් තියෙනවා නම් ඔවුන්ගේ නම් ඡන්ද ලියාපදිංචි කිරීමේ ලයිස්තුවේ සඳහන් කරන්න. දැන් එහෙම සඳහන් කරන එක පටන් ගත්තා. දැන් එතනින් ඉස්සරහට මොකද්ද වෙන්නේ? මොකද්ද එතන තියෙන යාන්ත්‍රණය? ඔව්, ඒක සම්බන්ධයෙන් අපේ ලොකු අවධානය යොමු මොකද තරුණයන්ට ඒ සමහර අය 18 සම්පූර්ණ වෙලා ඡන්ද ලැබෙන්නේ 19 20 වෙලා ඡන්ද ප්‍රකාශ කරන්න ලැබෙන්නේ. ඉතින් මේක ලොකු අසාධාරණයක් නේ. එයාට ඒක ඡන්දයි. නිසා මේ ඒකට හේතුව අපි ඡන්දයේ දැනට තියෙන නීතිය අනුව 1980 අංක 47 කියන ඡන්දෙමිය ලියාපදිංචි කිරීම පනත යටතේ ලියාපදිංචි කරන්නේ ඒ ලියාපදිංචි කරන වර්ෂයේ ජුනි පළවෙනිදට පදිංචි අය. එතකොට ඒ අය ආපහු ඒකෙන් පස්සේ ආයෙ ලියාපදිංචි කරන්න වෙන්නේ ඊට පස්සේ ජුනි 10 වෙනිදා ජුනි 15 වෙනිදා කවුරු හරි සහාර සම්පූර්ණ වුණා නම් ආයෙ ලියාපදිංචි කරන්න වෙන්නේ ඊළඟ අවුරුද්දේ. ඒක නිසා මේකට විකල්පයක් හැටියට තමයි ඔය කියන නම් අපි ගන්න වගේම අපි ඉදිරිපත් කරා සංශෝධනයක් පනතට හැම කෙනෙක්ම 18 සම්පූර්ණාම එයාට පුළුවන් ඉල්ලීම කරන්න. ඒ ඉල්ලීම් කරන්නේ ඔක්කොම එකතු කරලා හැම දිස්ත්‍රික්කයකම තේරීම් බාර නිලධාරී කැඳිසාපතිවරුන් විසින් මාස 4කට සැරයක් පරිපූර්ණක ලයිස්තුවක් හදන්න. ඒ පරිපූර්ණක ලයිස්තුව ඊට පස්සේ අවසාන ලයිස්තුවට එකතු කරලා ඡන්දයක් තියෙන අවස්ථාවේ ඒ ලයිස්තු දෙකම අරගෙන ඡන්ද ප්‍රකාශ කරන එක. මේක සංශෝධනය වෙලා අමාත්‍ය මණ්ඩලයට අනුමත කරලා නීති කෙටුම්පතකට ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. දැන් ගැසට් කරන එක විතරයි ඒක නම් තියෙන්නේ. නිමල් පුංචේව මැතිතුමනි, මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හැටියට ඔබ මත සුවිශේෂ වගකීමක් පැවරලා තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්නට ඔබට හැකි වෙන්නේ ශක්තිය ලැබෙන්නට කියලා අපි මේ මොහොතේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඒ වගේම ඒ සඳහා විශේෂයෙන්ම මාධ්‍යවල සහාය අත්‍යවශ්‍යයි. ඒ සම්බන්ධයෙන් යම් යම් ක්‍රියාකාරකම් මේ ඉස්සරහට ගෙනියන්න දැනුවත් කිරීම සඳහා. සභාපතිතුමනි, අපේ සහාය අනිවාර්යයෙන්ම ඔබට තියෙනවා. ඒ කටයුතු නිවැරදිව සාර්ථකව කරන්නට.